දිඨංගෝ භික්ඛවේ චරණං නාම චිත්තන්ති. ඔන්න අහනවා මෙන්න මේ බුදුහාමුදුරුවෝ ඊටාම වැදගත් මේ කියමන අපිට දකින්න ලැබෙන්නේ. මම නම් දැකපු එකම තැන මෙතන. මහණෙනි ඔයගොල්ලෝ චරණ චිත්‍රය දැකලා තියෙන්නේ. අපි අහලා තියෙනවා චලන චිත්‍රය කියලා එකක්. ඉස්සර පැරණි කාලේ මිනිස්සු චිත්‍රපට වලට කිව්වේ බයිස්කෝප් කියලා. ඒක සිංහලෙන් පත්තර වලට ලිව්වා ඔය සිනමා විචාරකයෝ චලන චිත්‍ර කියලා. චලන ගැලපෙනවා ඉතින්. චලන කියන්නේ සැලවෙන. මේ බුදුහාමුදුරුවෝ කියන්නේ චරණ. චරණ කියන්නේ ඇවිදින. පොඩ්ඩම දැකලා ඇති මට හිතෙන්නේ ගල් ළමයි එහෙම හදනවා ඒ කාලේ වෙසක් කෝඩු. ඒකේ රූප කපලා තියෙනවා. පෙරහැර මේ බැරල් එක වගේ හදලා පෙරහැර තමයි තියෙන්නේ නැට්ටුව අර මේව ඔහම. ඊළඟට ඒක රඳවලා තියෙනවා. ඒක වෙනම කොලයක් අලවලා තියෙනවා අර කැපුව කොලයට පිටින්. බැලූ බැල්මට නිකම්ම මොකක්වත් නැහැ වගේ පේන්නේ. රෑට ලයිට් එක දැම්මහම මේක කැරකෙනකොට අර රූප පෙරහැර මෙහෙම දිගට ගමන් කරනවා වගේ ගමන් කරන විදිය පේනවා. ඔන්න ඔය වගේ මොකක් හරි වෙන්නේ නැතයි කියලා අපිට හිතන්න පුළුවන්. කොහොම හරි බුද්ධ කාලෙත් තව දැකලා ඇති මේක පින්තූරයක් තියෙනවා. තව පින්තූරයක් තියෙනවා කෑලි කපාපු එකක්. මේකේ අශ්වයෙක් ඉන්නවා කියලා හිතන්න. මේ පින්තූරේ මේක හරහා යනකොට අශ්වයා දුවනවා පේනවා අපිට. අන්න ඒ වගේ මොකක් හරි දුවන චිත්‍ර තියෙන පින්තූරයක්. ඒකට තමයි චරණ චිත්‍රය කියලා කියන්නේ. මහණෙනි ඔයගොල්ලෝ මේ චරණ චිත්‍රය දැකලා තියෙද කියලා අහනවා. ඒවම් බන්ත ස්වාමීනි මම දැකලා තියෙනවා. මේ චරණ චිත්‍රය අපි දැකලා තියෙනවා. තම්පීඛෝ භික්ඛවේ චරණං චිත්තං චිත්තේනේව චින්තිතං. ඔව්. මහණෙනි ඔයගොල්ලෝ දැකලා තියෙන මේ චරණ චිත්‍රය චිත්තේනේව චින්තිතං. සිතින්මයි ඒක මේ චිත්තිතං. ඔතන තියෙන චිත්තිතං. සිතින්මයි පින්තූරගත කරලා තියෙන්නේ. ඒ කියන්නේ චිත්‍රණය කරලා තියෙන්නේ. ඒක චිත්‍රණය කරලා තියෙන්නේ සිතින්මයි. ඇයි ඒ? දැන් අරයා මොන විදියට ඒක සකස් කළත් ඒක සකස් කරපු ඒවා අපි තමයි පැත්තකින් ඉඳන් හිතන්නේ. මේ ඉන්නේ බෝධිසත්වයෝ. ඔය අර මේ බෝධිසත්වයෝ ওই ගහ මුල ඉන්නේ. ඔය සුජාතාව තමයි ඔය කිරිපිඩු බෙදන්නේ. අර මේක ඒ කපාපු රූපේ. නිකම්ම කපාපු හැමෙන් කෑලි කපාපු ටිකක් තියෙන්නේ. ඒක සිතුවම් කරගන්නේ ඒක සේරම කතාව දක්වන්නේ අර සියල්ලම හිතන්නේ අපේ හිතේ. අතන මතු කරලා දෙනවා විතරයි. ඒකේ අපි අපිට ඕන එකක් තමයි ඒක හිතා ගන්නවා. එහෙමයි කියලා. සමහරට ඒ කපාපු එක්කෙනා ඒක එහෙම හිතාගෙන නෙමෙයි වෙන්නේ නැති කරන්නේ නැත්තේ. මෙනින් මොකක් හරිත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උපාසිකාවක් දම් බෙදන එකක් වෙන්නත් පුළුවන්. නමුත් අපි තමයි මේක චිත්‍රණය කරලා ඊටාම ලස්සනට අර යන්තම් දාපු ඒ කුරුටු පින්තූර වලට කුරුටු රූප වලට අපි හිතා ගන්නව සියල්ලම මේක මෙහෙමයි කියලා. උදාහරණයක් හැටියට ලෝක ප්‍රකට සාංචි කැටයක්. ලෝක ප්‍රකට සාංචි කැටයම් වල දක්වලා තියෙනවා බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩීම. දැන් එක පිරිස් මේකේ ගමන් කරනවා. කට්ටිය යනවා පෙරහැර වගේත් යනවා. පිරිස් එකතු වෙලා යනවා. ඒගොල්ලෝ දොහොත් මුදුන් දීගෙන යන පිරිසුත් ඉන්නවා. බොහොම බැතිබරව සද්ධාවෙන් යනවා. බුදුහාමුදුරු නෑ. බුදුහාමුදුරු කැටයම තියෙනවා නම් අපි අඳුර ගන්න ඕනේ. හැබැයි ඉස්සරහින් තියෙන බෝධියක්. එතකොට ඒ කාලේ හැටියට බුදුහාමුදුරු රූපෙට මවන්න ගත්ත කාලයක් නෙවෙයි. ඒවා වස්වදින වැඩ බුද්ධ රූප හදන එක එහෙම කියලා ඒගොල්ලෝ ඒ කාලේදී මුල් කාලේදී බුද්ධ රූපේ බුදුහාමුදුරුගේ රූපේ හදන්න ගියේ නැහැ. ඒ වෙනුවට ඒගොල්ලෝ බුදුහාමුදුරු වෙනුවට පෙන්වන්න ගත්තා ඒගොල්ලෝ ඒක සිරිපතුල එහෙම නැත්නම් මෙන්න මේ විදිහේ බෝධිය පෙන්වන්න ගත්තා. බුදුහාමුදුරු මේ ඉන්නේ බුදුහාමුදුරු. ඉතින් අර බුදුහාමුදුරු කිඹුල්වත් පුරට වඩිනවා කියන එකදී අපි හිතන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේ තියෙන බෝධිය තියෙනවනේ. මේ තමයි බුදුහාමුදුරු කියලා. ඒක අපිට වේලාසනින් ඒ අදහස දීලා තියෙනවා, කවලා තියෙනවා. එතකොට ඒ කැව්වට පස්සේ දැන් මේ මගේ කතාව අහගෙන ඉන්න කවුරු හරි මේ ළමයි ටිකක්
කොයි කාලෙක හරි චිත්‍රවලින් හරි සාංචි කැටයන් දැක්කම ඒගොල්ලෝ දැන් හිතයි බෝධිය දකින්න හැමතැනක ඒකේ අඳුර ගන්න පුළුවන් බෝධිය තියෙන රවුම් එකක් මෙහෙම මුලත් එක රවුම් බෝධියක් තියෙන. ඉතින් ගල් කැටේ මේ හදාපු බෝධියනේ. මේක දැක ගමන් අඳුර ගන්න පුළුවන් එතන ඉඳලා මේ ඉන්නේ බුදුහාරෝ. මේ බුදුහාරෝ මේ හැමතැනට වඩිනවා කියලා අන්න එහෙම. ඒක තමයි කියන්නේ. එතකොට ඒවා නිකන් සංකේතාත්මකව එහෙම දක්වපු අවස්ථා. ඊළඟට තේනපි කෝ භික්ඛවේ චරණේන චිත්තේන චිත්තං යේව චිත්තතරං. ඔතන තියෙනවා ඊටාම වැදගත්. දැන් අර සිතින්ම මවා ගන්න අර සිතුවම තියෙනවනේ. ඔක ඊටාම සුන්දර එකක් නේ ඒක. කවුරු හරි ඒක සකස් කරලා තියෙනවා. සකස් කරපේවෙන් අපි ඒක මවාගෙන තියෙනවා. මගත් ඒක හරිම සුන්දර ලක්ෂණයක්. එතකොට ඒක ඒ කරපු එකටත් වඩා මේ සිත විසිතුරුයි කියලා කියන්නේ. ඇයි? ඒක ඉක්මවලා ඒකට එකතු කරගත්ත ගොඩක් જાති අපේ හිතෙන් දාගෙන තියෙනවා. ඒ නිසා අරකටත් වඩා විචිත්‍රයි අපේ හිත. අපේ හිතෙන්නේ අර සේරම කතාව හදාගන්නේ අපි. අතන පොඩ්ඩක් එහෙම කළා. ඒකත් විචිත්‍රයි තමයි. ඊටත් වඩා විචිත්‍රයි අපේ හිත. විසිතුරුයි. මොකද අපි ඒකට හුඟේ જાති එකතු කරගන්නවා. මං අහගෙන කවුරු හරි කියනවා මේ විචාරකයෙක් ඔය සිනමාව නාට්‍ය අරවට මේවට වඩා පොතකින් දෙන කතාව පොතෙන් කියන කතාව ඒක හරි විචිත්‍රයි කියලා. මොකද හේතුව? චිත්‍රපටයේ 100 දෙනෙක් බැලුවොත් ඒ චිත්‍රපටයෙන් 100ම දකින්නේ එකම තරක් එකම විස්තර එකම පුජ්‍යලෝ පිළිවෙත. නාට්‍යයෙන් දකින්නෙත් එහෙමයි. 100ක් බැලුවොත් එහෙමයි. පොත 100 දෙනෙක් කියවුවොත් ඒගොල්ලෝ මවා ගන්න 100ක්. ඒගොල්ලෝ මවා ගන්න ප්‍රධාන චරිත, ඒගොල්ලෝ මවා ගන්න තාත්තගේ රූපය, ඒගොල්ලෝ මවා ගන්න අම්මගේ රූපය, ඒවා විවිධාකාරයි. අර පොතේ තියෙන විස්තරත් එක තම තමගේ පෞද්ගලික අත්දැකීම්. ඉතින් මොන තරම් විචිත්‍රද ඒක. හරි. තස්මාති හේ භික්ඛවේ භික්ඛුනා අවික්ඛනං සකං චිත්තං පච්චවෙක්කිතබ්බං. එහෙනම් මහණෙනි අභික්ඛන නිතර ඔයගොල්ලන්ගේම හිත පිළිබඳව විමසිල්ලෙන් ඉන්න. ප්‍රත්‍යවේක්ෂා කරන්න, නිතර බලන්න, පරීක්ෂාකාරීව බලන්න, සිහි කරන්න. දීඝ රත්තම් ඉදම් චිත්තං සංකලිට්ඨං. දිගු කාලයක ඉඳලා මේ සිත කිලිටු වෙලා තියෙනවා. රාගේන මොනවයින්ද ඒ කිලිටු වෙලා තියෙන්නේ? රාගෙන් කිලිටු වෙලා තියෙනවා. දෝෂේන ද්වේෂයෙන් කිලිටු වෙලා තියෙනවා. මෝහේන මෝහෙන් කිලිටු වෙලා තියෙනවා. චිත්ත සංකිලේසා වික්ඛවේ සත්තා සංකිලිස්සanti. සිත කිලිටු වුණොත් මහණෙනි ඒ සත්වයේ සිත කිලිටු වෙච්ච සත්වය කිලිටු වෙත්. චිත්ත බෝධානා සත්තා විසුච්ඡanti. සිත පිරිසිදු වුණොත් සත්වය සත්වය පිරිසිදු වෙයි. නාහං භික්ඛවේ අඤ්ඤං ඒක නිකායම්පි සමුනුපස්සාමි. ඒවං චිත්ත යතයිදම් භික්ඛවේ තිරච්ඡානේ ගතාපානා. මහණෙනි මම මේ ලෝකේ කිසිම කණ්ඩායමක් කිසිම වර්ගයක් කිසිම ජාතියක් දකින්නේ නැහැ මේ තිරිසංගත සත්වයේ තරම් විසිතුරු ජාතියක්. ඔතන චිත්තං කිව්වේ විසිතුරු. හිත නෙමෙයි. මම මේ ලෝකේ බුදුහාමුදුරන්ගේ දේශනා තිරිසන් සතුන් තරම් විසිතුරු ජාතියක් මුළු ලෝකෙ වෙන කිසිම ජාතියක් දකින්නේ නැහැ. ඇයි මෙහෙම කියන්නේ? මෙහෙම කියන්න හේතුව හරිම අපි වැඩි හිතන්නේ නැති වුණාට අපි කල්පනා කරන්නේ නැති වුණාට මිනිස්සු ගත්තොත් ගැහණු මිනිස්සු ලොකු වෙනසක් නැහැ. පොඩි කාරණා කීපයකින් විතරයි ගැහණි මිනිහයි වෙනස් වෙන්නේ. පොඩි කාරණා කීපයකින්. එයාටත් ඇස් තියෙනවා, කේස් තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා. ඔය වගේ පොඩි කීපයකින්. මේ රටේ මිනිස්සුයි, ඉන්දියාවේ මිනිස්සුයි, ඊළඟට පාකිස්තානයේ මිනිස්සුයි, මැද පෙරදිග මිනිස්සු, යුරෝපීය මිනිස්සු, ඊළඟට අප්‍රිකානු මිනිස්සු, ඔය මිනිස්සුගේ මේ හැමේ පාට අරව මේ පොඩි හැඩතල පොඩි වෙනස් තියෙනවා. කේස් වලත් වෙනසක් තියෙනවා. නැත්තේම නෑ. ලොකු විචිත්‍රතාවයක් නෑ. මේ බුදුහාමුදුරුවෝ කියන්නේ
තිරිසන් ලෝකේ තරම් විචිත්‍ර තරක් මම වෙන කිසිම වර්ගයක් මම මේ ලෝකෙ දකින්නේ නැහැ. ඇයි? කුරුමිනියට වඩා වෙනස් සමනලයා. උගේ හැඩතලද පෙනුමද උගේ අර ඒරියල් වගේ මෙහෙම දාපු ඔය හැම එකම වෙනසක් තියෙනවා. සමහර කුරුමිනි ඉන්නවා පුදුම තරම් බබලන පාටක් තියෙනවා. කොළ පාටකේ කළු පාට තිත් තියෙනවා. ඒක හරිම විසිතුරු හරිම විචිත්‍රයි. එතකොට මුවාට වඩා ගෝණයි මුවයි එක විදියයි. සමාන වෙන ලක්ෂණ තියෙනවා. හැබැයි පෙනුමෙන්ද කටහඬෙන්ද දුවන ආකාරයෙන්ද ආන් වලින්ද හැම එකකින්ම එකකට එකක් වෙනස්. උන්ට වඩා උන් දෙන්නට වඩා මීමින්නා නැත්තම් වෙනස්. ඉත්තෑවා එක සතෙක්ගෙන් තව සතෙක් ගත්තම පුදුම විදිහේ විචිත්‍රයි විසිතුරුයි. ඒ නිසා එවැනි එකක් මුළු මම නම් මේ කිසිම තැනක දකින්නේ නැහැ කියලා බුදුහාරු කියන්නේ. මේ පළවෙනි වතාවට සත්ව විද්‍යාවක් කියන්නේ මේ. පළවෙනි වතාවට බුදුහාරු කියනවා මෙහෙම විසිතුරු ලෝකයක් මම දකින්නේ නැහැ. මේ තිරිසන් ලෝකේ. මේ අපායක් ගැන මේ කියන්නේ. තිරිසන් ලෝකේ අපායක් නේ. ඉච්චර විසිතුරුයි. ඒ අපායේ ඉන්න සතුන් උන් වෙනුවෙන් කැපවෙච්ච මිනිස්සු සුගතියකනේ නේ. උන් වෙනුවෙන් කැපවෙච්ච මිනිස්සු නැද්ද? මුළුමනින්ම උන් වෙනුවෙන් කැපවෙච්ච මිනිස්සු ඉන්නවා. උන්ගේ ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ගෙදර ඉන්න පුංචි එකා බිම හඬ ඉද්දී තිරිසන් සතුන් බල්ලෝ වඩාගෙන නලවන නෝනලා ඉන්නවා. මේ ලෝකෙ මම මේ කාටවත් දොස් කියන්නේ නෝ නෙමෙයි. විවේචනය කරනවත් නෙමෙයි. නමුත් මේ පේන එක හැබැයි උන් ඉන්නේ අපායක. අපි ඉන්නේ සුගතියක. මොකක් හරි පෙරලියක් තියෙන බව පේනවනේ නේ. ඔය බටහිර රටවල් වල පුදුම විදිහේ තිරිසන් කරුණාවක් තියෙන. කරුණාව තියෙන ඉතාලම හොඳට. මිනිස්සුන්ට නෑ ඒක. මිනිස්සු වාහනයක හැපිලා ලේබිලේ මෙහෙම ඉන්නවා. ඒ බලාගෙන යනවා. ඕනම් පින්තූරකුත් අරගෙන යනවා. හැබැයි බල්ලේ පූසෙක් පැටලා හිටියෝ. පුදුම විදිහේ කරුණාවක් තමයි පේන්නේ. කරුණාව කොහාට පෙන්වුවත් හොඳයි. නමුත් මම කියන්නේ හැටි නේ. දැන් මෙහි ලංකාවේ වුණත් ඉතින් හරියම ඉහලින් කතා කරනවා. කෙනෙකුට උදව් කරන එක, මිනිස්සෙකුට උදව් කරන එක, නැති බැරි කෙනෙකුට අත හිත දෙන එක, වැටිච්ච මිනිහෙකුට නැගිටින්න උදව් කරන එක, ඒවා සේරම කතා කරනවා. හැබැයි වාහනයක් ඇක්සිඩන්ට් වුණොත් ඔය හොඳ වාහනවල යන මහත්තුරු නෝන්ලා දැක්කේ නෑ වගේ යනවා. මොකද මේ වාහන සවුතු වෙනවා මේ ලේත් එක මේ ගත්තොත්. දැන් අර කාගෙනු බැනුම් අහන ත්‍රිවිල් කට්ටියක් ඉන්නේ. අන්න ඒගොල්ලෝ තමයි අර ඇවිල්ලා මේක ස්පිරිතාලයට හරි ගෙනියන්නේ මොනවා හරි එකක් කරන්නේ. මම අනිතයට දොස් කියනෝ නෙමෙයි. නමුත් ඉතින් එවැනි ලක්ෂණ ටිකින් ටික දැන් එනවා මතුවලා. ඉස්සර එහෙම නෑ. දැන් එනවා. ඒ වගේ. හරි අපි කියමු. දැන් කියන්නේ විසිතුරුයි මේ මනුස්ස ලෝකෙ නෙමෙයි. මේ තිරිසන් ලෝකෙ හරිම විසිතුරුයි විචිත්‍රයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. තේපික්ඛෝ භික්ඛවේ තිරච්ඡානේ ගතාපානා චිත්තේනේව චිත්තිතා. එතකොට ඒ තිරිසන්ගේ ඒ සතුන් ඒ විචිත්‍ර භාවය දකින්න ඕක දෙපැත්තක් තියෙනවා. ඒ විසිතුරු භාවය සිතින්ම තමයි හිතින්ම හදාගත්ත එක. හිතින්ම හදාගත්තයි කියන එක දෙපැත්තකට ගන්න පුළුවන්. බලන කෙනෙක් මේ දෙකොල්ල පිළිබඳ සත්තු දෙන්නේ කරගෙන මේ දෙන්න පිළිබඳ ඊටාම සූක්ෂමව බැලුවොත් එයාගේ මෙයාගේ වෙනස්කම් හිතින්ම හිතලා නේද මේ වෙනස්කම් පිළිබඳ තීරණය කරලා දක ගන්න පුළුවන් වෙන්නේ. ඔව්. හැබැයි ඒක නෙමෙයි ඔය කියන්නේ. තිරිසන් ලෝකේ ඉන්න ඒ හැම සතෙක්ම ඒ විසිතුරු බව ඒගොල්ලන්ගේ හිතින් ඒගොල්ලම හදාගත්ත එකක්. පව් කළාම නේද තිරිසන් ලෝකෙට යන්නේ? පව් කළාමයි යන්නේ. පව් කරලා ගිහිල්ලා දැන් හැකරල්ලෙක් වුණා නම් ඒ හැකරල්ල බවට පත් උනේ කොහොමද? එයා කරපු මොකක් හරි පාපයකින් අකුසලයකින් නේ. ගෝනුසෙක් වෙන්න පුළුවන්කම ලැබුණේ මොකක් කරලාද? පින්දහම් සිද්ධ කළාද? නෑ මොනවා හරි කර්ම විපාකයක. ඔය හැම තිරිසන් ලෝකේ හැම සතෙක්ම
ඒ තිරිසනා බවට අනිකුත් තිරිසනුන්ගෙන් වෙන් වෙලා ඒ තිරිසනා බවට එයා හදාගත්තේ එයාගේ හිතට අනුව ක්‍රියා කරන්න ගිහිල්ලා. එයාට හිතන ඒවා කරන්න ගිහිල්ලා තමයි අර විදිහේ රූපයක් ගත්තේ. සත්ව විද්‍යාඥයෝ ඒ කැත අරව මේ එකක් නැහැ. එයාට වඩා මෙයාගේ විසිතුරුකම් අරව මේ පොත්වල ලියලා අරව මේ පින්තූර අරගෙන ඔහම කරනවා. තව කෙනෙක් ඒවයි කරුණු එකතු කරලා රැස් කරලා පින්තූර ගහලා එහෙම රැස් කරනවා. තව කෙනෙක් විසිතුරු බව නිකම්ම බලනවා. එතකොට එහෙම විශේෂ තේරීම් අරව මේ නැහැ. අරගොල්ලෝ වර්ගීකරණය කරලා PhD දක්වා පොත් ලියනවා. උපාධි ගන්නවා. මේ සතුන්ගේ චර්යාව පිළිබඳ අර මේ කරලා එහෙම. හැබැයි ඒගොල්ලෝ එතනට ගිහිල්ලා තියෙන්නේ හොඳ වැඩ කරලා නෙවෙයි. ඒගොල්ලෝ අර ජීවිත ටික ගත්තේ ඒගොල්ලන්ගේ හිතෙන්මයි. ඒගොල්ලොන්ගේ හිත පාලනය කරගන්න බැරි වෙලා හිතට හිතනේ සෙල්ලම් කරන්න ගිහිල්ලා තමයි අන්න අර චරිත ටික හදාගෙන තියෙන්නේ. ඒ රූප ලබාගෙන තියෙන්නේ බොහොම අමාරුයි. හිතට හිතනේවා හිතෙන් තමයි ඒගොල්ලන්ගේ සිත අනුව තමයි අර විදිහේ රූප ස්වභාවයක් ඇති චරිතයක් ඒගොල්ලෝ හදාගෙන තියෙන්නේ. ඒකයි ඔය කියන්නේ. තේහි පීක්ඛෝ භික්ඛවේ තිරච්ඡානේ ගතේහි පානේහි චිත්තං ඒව චිත්තතරං. ඔව්. එතකොට දැන් ඒ ප්‍රාණීන් පිළිබඳ මම කිව්වනේ ඒ ප්‍රාණීන් පිළිබඳ අපිට වෙනස්කම් තියෙනවා කියලා. ඒ වෙනස්කම් අපි දකින්නේ කොහොමද? අපේ හිතෙන්නේ. ඒ වෙනස්කම් අපි දකින්නේ අපේ හිතේ. අපේ හිතෙන් තමයි දකින්නේ මේ කුරුමිනියට වඩා අර කුරුමිනියා විශේෂත්වය මේවයි කියලා අපේ හිතෙන් දකින්නේ. අපිට පේන වර්ණ වලින් දකින්නේ. ඒ වර්ණවත් ලෝකය මේ විසිතුරු ලෝකය අපි හොඳ විවේකී මනසකින් බැලුවොත් අපිට මේ විසිතුරු බව පේනවනේ. ඒකත් මේකටයි. එතකොට ඒ බලන බැලීමට අපිට මේ පේන විසිතුරු ලෝකයටත් වඩා අපි මේ විසිතුරු ලෝකේ දකින අපේ හිතම විසිතුරු. ඇයි? ඒ විසිතුරුකම සේරම වෙන් කරලා දකින්නේ හැඩතල දකින්නේ වෙනස්කම් දකින්නේ මගේ හිතෙන්නේ. එහෙනම් ඒ හිතේ තියෙන විචිත්තත්වය කොහොමද? නේ? ඒක කියන්නේ ඒ තරම්ම විචිත්‍රතරයි. තස්මාති හේ භික්ඛවේ භික්ඛුනා අභික්ඛනං සකං චිත්තං පච්චවෙක්කිතබ්බං. ඒ නිසා මහණෙනි හැමතිස්සෙම ඔයාගේ හිත දිහා බලන්න. අරවට ඇලෙන්න හෝ මේවට ගැටෙන්න හෝ මොනවට හරි ඒවට යන්නවට වඩා හැම තිස්සෙම භික්ෂුවක විසින් තමන්ගේ හිත ඉතාම ක්‍රමානුකූලව සූක්ෂම විදියට හිත දිහා බලන්න පුරුදු වෙන්න කියලා කියනවා. ඒක පුරුදු වෙන්න කියනවා. දීඝරත්තම් මිදං චිත්තං සංකිලිට්ඨං. ඇයි එහෙම පුරුදු වෙන්නේ? නිකන් අතාරින්න බැරි හේතුවක් තියෙනවා. දිග්ගු කාලෙක ඉඳලා ඈත මේ සංසාරේ කෝටි ගණන් භවවල ඉඳලා කිලුටු වෙවි ආපු හිතක් මේ අපිට තියෙන හොඳ එකක් හොඳ බඩුවක් නෙවෙයි මේක. මේක රාගයෙන් තෙත් වෙච්ච එකක්, ද්වේෂයෙන් තෙත් වෙච්ච එකක්, මෝහයෙන් තෙත් වෙච්ච එකක්. එහෙව් බඩුවක් මේ තියෙන්නේ. ඒ නිසා මේක දැන් හොඳට කල්පනාවෙන් මේක දිහා බලාගෙන ඉන්න. ඒක පුරුදු වෙලා තියෙනව එච්චර හොඳ જાති නෙමෙයි. එච්චර හොඳ જાති නෙමෙයි මේ දීර්ඝ කාලයක් තිස්සේ පුරුදු පුහුණු වෙලා ඇවිල්ලා තියෙන්නේ. හොඳ එකතුවකින් නෙමෙයි මේ වැඩිලා තියෙන්නේ. මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ නේ. එසා ඊටාම සූක්ෂම විදියට බලාගෙන ඉන්න කොයි වෙලාවෙ පිටපයින් දන්නේ. කොයි වෙලාවෙ කොයි පැත්තට නැමෙයිද දන්නේ. මේ මෙහෙම කරනකොට නැමෙන්න පුළුවන්. රාගේන දෝෂේන මෝහේන. ඔය තියෙන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන්. චිත්ත සංකිලේසා භික්ඛවේ සත්තා සංකිලිස්සන්තු. සිත කිලුටු වුණොත් ඒ සත්වය කිලුටු වෙනවමයි. චිත්ත වෝදාන සත්තා විසුද්ධන්තු. සිත පිරිසිදු වුණොත් සත්වය පිරිසිදු වෙනවා. එතකොට තිරිසන් සතුන් ඒ තත්වයට ගෙල්ලක් තියෙන ඒගොල්ලන්ගේ හිත නිසා අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ අපේ හිත අපේ පරිපාලනය කරගෙන ආපු මට්ටමට. අපිටත් වඩා දිව්‍ය ලෝකවල ඉන්න උදවිය සිත දිනු කරගෙන ගිහිල්ලා තියෙනවා. ඊටත් වඩා බ්‍රහ්ම ලෝකවලට යනකොට අපි කවුද කියලා හිතනවා. ඒගොල්ලන්ගේ හිත ඒගොල්ලෝ දිනු කරගත්ත මට්ටම හැටියට. ඒ නිසා මේකනේ බැලූ බැල්මට මේක මෙහෙම හොඳයි අරවයි මේවා කියනකට වඩා හැබැයි මෙතන එක වාසියක් තියෙනවා. මේ මනුස්ස ලෝකෙදී අපිට මේ හැම එකම තුලනය කරලා බලලා බුදුහාමුදුරන්ගේ උපදේශ තියෙනවා. සූක්ෂම විදියට කල්පනා කරගෙන හිටියොත් බලාගෙන හිටියොත් අපිට යහපතක් වෙන විදියට බුදුහාමුදුරුවෝ උපදෙස් දීලා තියෙනවා. මේ සිත පිරිසිදු කරගන්න ආකාරය. හරි. සයථාපේ භික්ඛවේ රජකෝවා. ඔව් මහණෙනි යම් කිසි රජකෙක් හෝ රජකෙක් කියලා කියන්නේ ඩෝබි කෙනෙක්. චිත්තකාරෝවා කියලා කියන්නේ සිතරේ.
චිතකාරකෝවා ඔව් චිත්තකාරකෝ කියලා කියන්නේ සිතුවම් බඳින සිතරේ. සති සති කෑල්ල එන්නේ ඉස්සරහා කෑල්ලට. රජනායේවා ඔව්. ඒ කියන්නේ ඒගොල්ලන්ට වුණා වෙලා තියෙනවා මේ පාට ගහන්න පාට කරන්න අවස්ථාවක් ලැබිලා තියෙන අවස්ථාවක. ඊළඟට ලාඛායේවා ඔව් ඊළඟට ඒගොල්ලන්ගේ ළඟ ලාගඩක් තියෙනවා. පාට වර්ගයක් තියෙනවා. රජනායකුවේ පාට වර්ගයක් තියෙනවා. සති කිව්වේ ඇති කල්ලි. තිකල්හි පාට වර්ගයක් තියෙනවා. එතකොට ලාකඩක් තියෙනවා. ලාකඩ පාට කරගෙන ලාකඩ වලින් විසිතුරු දේවල් අඳින්න පුළුවන්. හලිද්දියාවා ඔව් කහ පාටක් තියෙනවා. නීලායේවා නිල් පාටක් තියෙනවා ඒගොල්ලන්ගේ ළඟ. මජ්ජෙට්ඨායේවා මංජෙට්ට කියලා කියන්නේ මේ තැමිලි පාටක් තියෙනවා ඒගොල්ලන්ගේ ළඟ. මාන්ජෙස්ට්. සුපරි මට්ටේවා ඒගොල්ලෝ කොහෙද දැන් ඔය ඕවා අරගෙන ඒගොල්ලෝ අඳින්න යන්නේ හොඳට මට්ටම් කරපු ඵලකේ පුවරුවක. ඒගොල්ලෝ අර චිත්‍ර අඳින මොකක් හරි මට්ටම් කරපු පුවරුවක. හො. විත්‍යාව යන්නේ එක්ක බෙහෙම නැත්නම් බිත්තියක. ඔව්. එතකොට ඔය තමයි මේ අඳින්න යන්නේ. දුස්ස පටේවා එහෙම නැත්නම් රෙදි පටක්. හොඳට ඇදපු මාතර පැත්තට ඇදපු රෙද්දක තමයි මේ චිත්‍රය අඳින්න යන්නේ. ඉච්ඡ රූපාංගවා පුරුෂ රූපාංග මේගොල්ලෝ අඳිනවා එක්කෝ ගෑනු රූපයක් එහෙම නැත්නම් පිරිමි රූපයක් මේ දෙකෙන් එකක් අඳිනවා. අභිනිම්මිනෙය අභිනිම්මනීය කියලා කියන්නේ ඒකෙන් මතු කරගන්නවා ඒක නිර්මාණය කරනවා. ඒගොල්ලෝ අර පාට පාවිච්චියට අරගෙන නිර්මාණය කරනවා. සබ්බංග පච්චංග කිසිදු අංගපසංගක් අඩුවක් පාඩුවක් නැතුව සීළු අංගපසංගයෙන් යුක්ත පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් තමයි මේ අඳින්නේ. ඒව මේකෝ භික්ඛවේ අසුතවා පුතුජනෝ ඔන්න ওই විදිහට මහණෙනි අසෘතවත් පුතුජනය අසෘතවත් පුතුජනය කියන එක අපේ ආරම්භයේදී කිව්වා. පුතජන පුජ්‍යලයා. රූපං ඒව අභිනිබ්බත්තින්තෝ රූපයක් උපද්දවනවා යා. අභිනිබ්බත්තේති රූපයක් උපද්දන ඒ පුජ්‍යලයා හොඳටම නියම ක්‍රමානුකූලව රූපයක් නිර්මාණය කරගන්නවා. වේද ඔව් දැන් ওই රූපේ නිර්මාණය කරනවායි කියන එක ගැන අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු. දැක්ක පමණින් කාන්තාවක් හෝ පුරුෂයෙක් හෝ දැක්ක පමණින් එයා ඒ රූපය පිළිබඳව චිත්‍රයක් මතු කරගන්නවා. දකින්න ඒ චිත්‍රයම විතරක් නෙමෙයි. අපි මෙහෙම හිතමු. ඔන්න අපි යනවා කට්ටියත් එක්ක මේ දහම් පාසල් ළමයිත් අරගෙන චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න. මේකේ එල්ලලා තියෙනවා එක එක චිත්‍ර. බුදුහාමුදුරගේ චිත්‍ර, දෙවිවරුන්ගේ චිත්‍ර, ඔහම තියෙනවා, කාන්තාවගේ චිත්‍ර තියෙනවා, පිරිමින්ගේ චිත්‍ර තියෙනවා, ආච්චිලාගේ, සීයලාගේ, බබා. විවිධ චිත්‍ර තියෙනවා. දැන් ඔය කාන්තාවගේ චිත්‍රයක් හෝ එහෙම නැත්නම් අර පුරුෂයෙකුගේ චිත්‍රයක්. තමක් සිද්ගත් චිත්‍රයක්. ඔහම දිහා බලාගෙන මේක පිළිබඳව එයා කිසියම් නිශ්චිත මේ හැටියෙන් බලනකොට මේ හොඳ බෞද්ධයෙකුගේ ලක්ෂණ තියෙන්නේ. මේ ඇඳන් ඉන්න විදිය මේ කාන්තාව පන්සල් යනව වෙන්නේ නැති. මේ වහගෙන ගෙනියන්නේ ඒක දාන වෙන්නේ නැති එහෙම නැත්නම් මල් වෙන්නත් ඇති. අර ඇඳපු එකනා ඇඳලා තියෙන්නේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් මේ අපිට ඕන එකක් අරකේ මවා ගන්න. දැන් මේ බෞද්ධ කාන්තාවක් හැටියටයි අපි ඒක දකින්නේ. ඔය අතරේ අපි වේලාසෙනින්ම කල්ැතුව තීරණය කරගෙන ඉන්නවා මෙන්න මේ ජන වර්ගයේ අපිට හානි කරපු ජන වර්ගයක්. අපිට එහෙම. අන්න එවැනි රූපයකුත් දකින්න. දැක්ක ගමන් දැන් මේ දැකපු එකට අපි බෞද්ධ නිසා මෙයාත් බෞද්ධ මේ යන්නේ පන්සලට ඕවත් එක්ක එයා කරේ කිසියම් ආකාරයක බැඳීමක් ඇති වෙනවා. අර රූපෙත් එක්ක ද්වේෂයක් ඇති වෙනවා. මේ කවුද මේ? ඒගොල්ලෝ තමයි රට කෑවේ. ඒක දේශපාලනඥ පින්තූරය අපේ වැඩක් නැහැ. මේ දවස්වල පෙන්නුවොත් එම ද්වේෂයමයි එන්නේ. ද්වේෂයමයි. එතකොට දැන් ඒක කරන්නේ කවුද ඇත්තටම? ඒ සේරම ඒවා දාගන්න එතන ලියලා තියෙනවා, ගහලා තියෙනවා නෑ. ඒවා සේරම බලන මිනිස්සයා තමයි දාගන්නේ. ඒ චිත්‍රනේ අර අඳපු එකට වඩා වැඩි චිත්‍රණයක් මේ හිතෙන් එයා දාගන්නවා. ඒකයි කිව්වේ. එයාට ඕන එක එයාම වා ගන්නවා එකේ. මේ ඇත්ත ලෝකේ ඇත්ත මිනිස්සු දැක්කමත් එයාට ඕන එක තමයි ගන්නෙ. එයා ඒකට දාලා එකතු කරලා කරුණුම් දාලා සේරම 3 5 එකතු කරලා සියල්ලම හදලා ගන්නවා එයාම.
ඒක අදපු එකනා කරලා තියෙන එකක් නෑ. අදපු එකනා කරලා තියෙන එකක්. දැන් මේ පොඩි මේ ගියපු විහිළු කතාවක් වගේ මට තේරෙන එක. දේශපාලනඥයන්ට පෙන්නනවා චිත්‍රකාරයෙක් එයා ඇඳපු චිත්‍ර ප්‍රදර්ශනයට ආවම මේ චිත්‍රය. මැතිතුමනි මේ චිත්‍රය ගැන මොකද්ද ඔයාට හිතෙන්නේ කියලා. එයා ඇඳලා තියෙනවා නාමල් 3ක් ඒකේ. කොල්ල නාමල් 3 විතරයි. අර බලන්න දේශපාලනඥයා කියනවා කටට කෙලක් තුනනවා ඒක දැක්කම. ඇයි ඒ? දැන් විතරාප නේද? ඒ කියන්නේ අඳින එක අඳින එකක් හිතේ තියාගෙන. ඒක බලන එක්කෙනාට පේන්නේ තව එකක්. එයාගේ කැමැත්ත අනුව එයාට රුචි එක්කත්වය අනුව එයාට පේන්නේ තව එකක්. ඒකට මොනව කරන්නද? නේ? ඒක තමයි හැටි. Tamanට ඕන එක Taman හදා ගන්නවා. ඒකයි මේ සිතේ තියෙන විසිතුරුකම ඒක. විචිත්‍රත්වය ඒක. ඒකට අසෘතවත් පෘතජ්ජනයා මොකද කරන්නේ? ඒක රාගය වැඩි වෙන එකක් කතා. මේ තියෙන සාමාන්‍ය ඇහැට දකින්නේවයි. ඇහැට දකින්නේව දැන් උතර කිව්වේ ඉති රූපං වා පුරුෂ රූපං. මේක දැකලා සාමාන්‍ය මිනිස්සු මොකද කරන්නේ? ඒ චිත්‍ර ශිල්පය අඳලා තියෙන යාට කැමති යම් කිසි දෙයක්. අපි ඒක දැකලා ඒක රාගය වැඩි කරගන්න එකක් හදාගන්නවා. ඒක ද්වේෂය වැඩි කරගන්න එකක් නෑ. එහෙම නැත්නම් මොකක් හරි පටලවිල්ලක් හදන මොහේ. මේක ඇඳලා තියෙන අරකෙන් පස්සේ මේක මෙන්න මේකටයි මේක කරලා තියෙන්නේ කියලා. ඔන්න ඔය මොනවා හරි ටිකක් එකතු කරගන්න හදා ගන්න. අබිනිබ්බත්තෙන්තෝ අබිනිබ්බත්තෙන්. යා උපදව ගන්නවා. අර චිත්‍ර ඇඳපු එක නම වෙන මේ කෙනෙක්. ඒක දිහා එහෙම නැත්නම් ඒක දැකලා කවුරු හරි මොකක් හරි ඒක දැකලා අපි හදා ගන්න එක තව එකක්. වේදනං ඒව. ඔව්. වේදනාවත් එහෙමයි. ඒ වේදනාව අල්ලගෙන ඒකටත් දඟලනවා. දැන් මේකත් මම කියන්න ඕන. දැන් නිදසුරක් හැටියට. ඔන්න පුංචි කාලේ ආච්චි හදලා දීපු මගේ ආච්චි කියන්නකෝ. අම්මගේ අම්මා. මම අම්මටත් වඩා කිට්ටු වන්තව හිටපු කෙනෙක්. කොච්චර හරි මේ ආච්චිත් එකම ඉන්නේ. ආච්චි හදන හැලප පොඩි කඩේ තේ හකුරුත් එක තේ දෙන්න ඔන්න වැඩ පිළිවෙලක් තිබුණා. දැන් ආච්චි හදන එක කැවිලි වර්ග. ඔය ආච්චි හදන හැලප ඉතාලම රසවත්. ඉතින් ළඟට වෙලා හිටියම දෙනවා ඉතින්. ආච්චි නෙවෙයි ඉතින් අම්මත් නැති වෙලානේ. ආච්චිත් නෑ. ඒ වුණාට ඒ ආච්චිගේ රූපේ එහෙම් පිටින්ම තියෙනවා කටේ දතුත් නැතුව hina වෙන හිනාව, ඒ පෙනුම, ඒ හැඩය, එයා හදලා දීපු අර හැලප, ඒ හැලප වල රසය එකක්වත් අඩු නැතුව තියෙනවා. මොන මෝඩ තකතිරු වැඩද මේවා? මොන එකටද මේ තියන් ඉන්නේ? මේ තියන් ඉන්නේ මොකටද? තියන් ඉන්නේ දැන් කොහෙන් හරි හැලප එකක් හම්බුණා. මේවා හැලපද මේ? අන්න අපේ ආච්චි හදාපු හැලප ඒව හැලප. ඔය මම මේ කියන්නේ මම එහෙම කරනවායි කියලා නෙමෙයි. ඔය වගේ මොනවා හරි Tamanට වින්දන පැත්ත මේ මතක තියාගෙන මේ ලැබෙන එකත් එක අර්ග සංසන්දනය කළා බලලා එක්කෝ ඒකත් එක ඇලෙනවා. මේ හරියට අපේ ආච්චි හදාපු හැලප වගේමයි මේ කියලා. එක්කෝ ඒක ඇලෙනවා. එහෙම නැත්නම් මේවා හැලපද කියලා ඒකත් එක ගැටෙනවා. ඔන්න කරන එක. මේ තමන්ගේ වින්දන ටික. ඒකයි මේ වින්දන ඒවා මගේ කරගෙන ඒක ඇලිලා ඒකෙන්ම මොනවද උපද්දවන්නේ ඒකෙන්. ඒවා මතක තියාගෙන වින්දන පැත්ත වේදනාව උපාදාන කරගෙන මොනවද මං උපද්දවන්නේ? උපද්දවන්නේ ලෝභ, දෝෂ, මෝහ. මේ ඒකයි පෙන්වන්නේ. මගේ වින්දන පැත්තෙන් මම ඔය සේරව මතක තියාගෙන ඉන්නේ ඒකට. වෙන වැඩක් නැහැ. මොකද ආච්චි හදාපු හැලප මට හම් වෙනවද කන්න? මම මේ කාට තේරුම් ගන්න ලේසියට එකක් කිව්වේ. එහෙම නැතුව මං එහෙම තියාගෙන එහෙම මගේ හිතේ එහෙම තිබුණා ඇත්තට. මගේ හිතේ එහෙම තිබිච්ච එකක්. ඔය ආච්චි හදාපු හැලප කියන එක මේ නිකන් කාටවත් පෙන්වන්න මම දාලා පෙන්නුවේ එකක් නෙමෙයි. මගේ හිතේ තිබිච්ච එකක් ඒක. නමුත් මං ඒකයි ඇලෙන ඒවා ඒ කාලේ එහෙම ඇල්ලුවට දැන් ඒවා අත්හැරලා තියෙන්නේ බොහෝ කාල. නමුත් දැන් මේක ගත්තේ මේ අහන් ඉන්න අය බලන් ඉන්න අයට. මං එහෙම නොකලා කියන එක නෙමෙයි. මමත් එහෙම කරපු එකනේ. දැන් මේ ඉන්න උදවියත් ඒක කරන්නේ ඒක. ඒ නිසානේ මම හොඳට දන්නේ. ඒ නිසා කරුණා කරලා ඉන්නේ වැඩෙන් නවත්තන්න ඕන. ඒක එතනින්
දිත්තේ දිට්ට මත දැක විතරයි කෑව විතරයි දැනුණ විතරයි ඔන්න ඔය මට්ටමෙන් නවත්ත ගන්න පුරුදු වෙන්න ඕනේ. නැත්නම් මොකද වෙන්නේ අරව තියාගෙන ඉඳලා අර පරණේවත් එක මේවා මනින්න යනවා. ඒක එහෙම වෙන්න හේතු මීට කලින් මං කියලා ඇති. සමහරට ඒ හැලප ගෙඩිය කන කාලේ මම පොඩි දරුවෙක්. මගේ දිවත් හොඳට තිබුණා. රස වින්දනයත් හොඳ මට්ටමක තිබුණා. නේ රට. ඒ නිසා දැන් මං නාකි. ඒ කාලේ කාපු එක ඒ මට්ටමෙන්ම දැන් කන හැලප ගෙඩියේ රසය දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. අන්න ඒක හේතුවක්. දෙවෙනි කාරණය ඒ කාලේ තිබිච්ච පිටි වර්ගත් හොඳයි. ඒ කාලේ ඒකට යොදාගත්ත පැණිත් ඉතාම හොඳ තත්වයක තිබිච්ච ඒවා. ඉතින් රසකාරකාරව මේවා ඒ ආහිර මොකුත් නැහැ. ඒ නිසා ඒ තත්ත්වය නිසා ඒක ඉතා හොඳ තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒවට දාපු කුරුදු කොත්තමල්ලේ අර මේ සූදුරු මාදුරු ඕවා නිසාත් එහෙම වෙන්න පුළුවන්. දැන් ඒවට එහෙම නැතුව නිකන් වෙනින් ඒවා දාපු නිසා මෙහෙම වෙන්නත් පුළුවන්. ඔය නිකන් මං කියන්නේ හේතු. ඊළඟට ඒක ඒ ආච්චිගේ අත්ගුණය නිසා ඒක රසවත් වෙන්නත් පුළුවන්. විවිධ කාරණා එකක් නෙමෙයි. ඒක කොයි එක වුණත් ඒක අතීතය කියලා කියන්නේ යද තීත පහිනන්ත බුදුහාමුදුරුවෝ කියනවානේ. යමක් අතීතයෙන් ඒ ගිහිල්ලා ඉවරයි. ඒක ආයෙ එල්ලෙන්න එපා. අපත්තච්ච අනාගත කියන්නේ ආවේ නැති එකට මෙහි අමුඩ ගන්න ඕනේ නැහැ. අන්න එහෙම හිත හදා ගන්න ඕනේ. මම මේක වින්දන හරහා කොහොමද ඔය කරන්නේ කියලා. සංඥං ඒව. ඔව්. අන්න සංඥාව. මේ සංඥාව මුල් කරගෙන ඒවට ඇති වෙනවා. ඒකට අපේ ගන්නත් පුළුවන් මම අර ඉස්සෙල්ලා කිව්වත් වගේ කිසියම්ම සංඥාවකින් මේක හොඳයි කියලා වේලාසෙන් හිත දාගෙන හිටියම ඒ සංඥාව කොහෙ දැක්කත් හොඳයි කියලා හිතෙනවා. ඒක නරකයි කියන සංඥාව ඇති කරගෙන හිටියොත් ඒක හැමතිස්සෙම නරක එකක් හැටියටමයි මට පේන්නේ. අයියෝ ඒගොල්ලෝද මේ පැත්ත පලාත ගන්න එපා. එහෙම එකක් නෑ. නමුත් මේ සංඥාවක් දාගෙන ඒ ඇත්තම නෙමෙයි ඒවා. ඒවා සංඥාවක් දාගෙන ඇතැම්ම උදවියන් පිළිබඳ ඇතැම් පුජ්‍යලෝ පිළිබඳ වෙන්න පුළුවන්. මෙයා හොඳයි කියලා සංඥාව දාගත්ත තාක්කල් හොඳයි. මොකක් හරි වෙනසක් වෙච්ච ගමන් මං හීනේ කිව්වත් හිතුවේ නෑ මෙයා මෙහෙම කරයි කියලා. ආන්න සංඥා වෙනස් වෙලා. සංඥා ඒ කියන්නේ ඒ නිසා මේ හැම දෙයකටම මට වුවමනා විදිහට මං සංඥා දාගෙන තියෙනවා. දැන් පොඩි නිසුසුරක් මං කියන්නම්. දැන් ලංකාවෙන් ගියපු නෝනා කෙනෙක් ඕස්ට්‍රේලියාවට. නෝනායි මහත්තයයි දෙන්නම. ඒකට ඒගොල්ලෝ එහෙ ගිහලා ජීවත් වෙන එක බබෙක් ඉන්නවා. දැන් මේ ඒගොල්ලෝ බලන්න කියලා ඒගොල්ලන්ගේ අර මහත්තයාගේ අම්මයි තාත්තයි ගියා එහෙ. ගියපු තැන ඉඳලා අර නෝනා කියනවා මොනවද තාත්තේ ඔයාලගේ රටවල් ගන්න දෙයක් නැහනේ මේ මොනවද ජර රටවල්නේ මොනවද මේ මිනිස්සු කරලා තියෙන්නේ. දැන් මේ ලංකාවේ ඉඳලා ගියපු කට්ටියක් ඒගොල්ලෝ. ගිහලා දැන් අවුරුද්දකට කිට්ටු වෙනවා. දැන් ඒගොල්ලන්ට පේන්නේ ඒගොල්ලෝ කවදාවත් මෙහෙ හිටපු අයවත් මෙහෙ කාපු බීපු අයවත් මෙහෙ ජීවත් වෙච්ච අයවත් නෙමෙයි. දැන් ඒගොල්ලෝ එහෙ ඕස්ට්‍රේලියාවේම එහෙ ඉපදිච්ච පිරිසිදු ඕස්ට්‍රේලියන් ජාතික ඔන්නෝම වගේ එකක් තමයි කියන්නේ. මේ අන්තිම කුණු තත්වයට දාලා කතා කරනවා. මේවා අඩුපාඩු නැත්තේ නෑ. ඔහොම කතා කරනවා. දැන් මේක කොච්චර හරි මේ හිටියේ දවස් 10ට දිගටම මේ එව්ව තමයි කියන්නේ. ඒ රටවල් වල තියෙන සුපිරි තත්වයක් මේ රටේ තියෙන දූෂිත ඇත්ත ඒවත් තියෙනවා ඉතින්. ඔය සේරම අඩුපාඩු තමයි කියන්නේ. ඉතින් මේ මහත්තයා බොහොම අමාරුවෙන් මේක ඉවසතරාගෙන ඉතින් ඒත් කියලා තියෙනවා. ඉතින් දුවේ ඉතින් එහෙම ඒවා තියෙනවා. ඒ වුණාට අපිට එච්චර ලොකු ප්‍රශ්න නැහැ ඉතින්. අපි අපේ පාඩුවේ පන්සල් ගිහලා මල පහන පූජා කරගෙන ඒ බුදුන් වහන්සේගෙන ඉතින් ධර්මානුකූලව අපේ කටයුතු අපි කරගෙන යනවායි කියලා. ඉතින් දැන් ඔහම දැන් අරයා දකින්නෙම මේවායි තියෙන හැම පැත්තකම තියෙන අඩුපාඩු වරම. නමුත් මේ මහත්තයා එන්න සූදානම් වෙනකොට ලබන මාසෙ දිහාදී තාත්තේ මාත් එන්න බලා මගේ මේ දතක් ගලව ගන්න තියෙනවා මේ ඇවිල්ලා දත් වාට්ටුවට ඇවිල්ලා මම වෙලාසෙන් එහෙ කතා කරලා තියෙන්නේ. එතකොට දත ගලවන්නේ නෝ මෙහෙ.
අච්චර සුපිරිරට ඇයිද මෙහෙ තියෙනවා මේ විකිනෙනවනේ ඒව කරන්න ගියා. මම මේ නිදසුනක් කියන කාටවත් නිඳා කරන්න නෙමෙයි. අපි හුරු වෙලා තියෙන ඔන්නෝම. ඒ සංඥාව. ඒ සේරම සුබ සංඥා තියෙනවා. සුබ සංඥා තියෙනවා. මෙහි සුබ සංඥාව එන්නේ ඒගොල්ලන්ගේ පෞද්ගලික වැඩක් කරගන්න උවමනා වෙච්ච වෙලාවට තමයි. ඒක එහෙම නැතුව කාටවත් නිඳා කරන්න මේ කතාවක් කිව්ව නෙමෙයි මේ හැඩගැහිච්ච පිළිවෙල. හරි. ඒ කියන්නේ ওই සංඥා. අපි දාගෙන තියෙන සංඥා. සංඛාරයේ ඔව්. දැන් මේ පෘතජ්ජන පුජ්‍යලයා සංස්කාර නිපදව ගන්නවා. මේ කොහෙවත් තියෙන ඒවා මගේ කරගන්න විදියටනේ. ඊටකඩම් මගේ කරගන්නවා, ගෙවල් මගේ කරගන්නවා අර මේවා. ඒ විතරක් නෙමෙයි. මේ බල්ලා පවා. ගෙදර ඉන්න බල්ලා පවා. ඒවා පවා අල්ල ගන්නවා. මේකයි සෙමිසේ බල්ලෙක් නෙමෙයි. මේක වර්ගය මෙන්න මෙහෙමයි. මේගොල්ලන්ගේ මුල මෙහෙම මේ රටේ නෙමෙයි මේ ටිබෙටේ තමයි මේගොල්ලන්ගේ ආරම්භය. ඉතින් මේගොල්ලන්ට දැන් මෙච්චරක් වේදම් කරලා තියෙනවා මේ බෙහෙත් ඉදලා තියෙනවා මේතර. මේ කිට්ටු එක කොහෙවත් නැහැ මේ වර්ගේ. බල්ලා අල්ලගෙන බල්ලාගෙනුත් උඩ යන්න බලහන්නේ. ඒ අපේ හැටියක් ඒක. ඉඩකඩන්ද ගෙවල් දොරවල්ද දුහතරුවද අරව මේවා. මේ මගේ තියෙන දේවල් අනිත් අයට නැති මට තියෙන සුපිරි මේ හැකියාව අරව මේවා මගේ මේවා තමයි හොඳ මේවා කියලා. ඒවා තමයි ඔය සංස්කාර. ඒවා අල්ලගෙන දඟලනවා. ඒ අපි හැටියක්. ඒ බල්ලට කවුරු හරි මොකක් හරි කිව්වොත් ඔන්න ඒත් එක්ක කොකු ඇද ගන්න, ඒත් එක්ක ගහ ගන්න, ඒත් එක්ක බැන ගන්න, ඒත් එක්ක අමනාක පැකන් ඇද කරන්න. ඔන්න සූදානම්. මේ මා ගන්න දේවල් අබිනිමිනාත කියලා නිර්මාණය කර ගන්නවා. ඇත්තම මගේ නෙමෙයි. මේ නමුත් මම ඒවා මගේ කරගෙන මොකක් හරි මම මෙතන තියෙන්න බෑ. ඒක ඇලෙන්න තියෙන්න ඕන, ඒක ගැටෙන්න තියෙන්න ඕන. ඔය මොකක් හරි ඕනේ නේද? ඒක තමයි කරන්නේ. ඊළඟට විඥානං යේව අබිනිබ්බත්තෙන්තෝ අබිනිබ්බත්තේ අර දැනීම් පැත්ත. දැනීම්. මේක මම ගිහිල්ලා බලලා මේක මෙහෙම එකක්. නෑ එහෙම එකක් නෙමෙයි ඒක. ඇහැට දැනෙන එක. ඇහෙන් තමන් දැකගත්ත එක. කනෙන් තමන් අහලා බලපු මේ විදියයි කියලා ඒක වෙනුවෙන් ඒකට එරෙහි වුණොත් ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න සූදානම ගැටුම් ඇති කරගන්න. නෑ මේක මගේ ඇහැට දැක එක. නෑ ඒක වැරදි අර මේවා කියලා. කොහොම ගැටුම් ඇති වෙනවා. ඒ බෑ යලෙනවා. එහෙම නැත්තම් ඒවත් එක ගැටෙනවා. මොකද තමන් ඇහෙන් දැක එක කියලා අල්ලගෙන. එහෙම නැත්නම් මගේ කනට ඇහිච්ච එක කියලා හිතයි. මොන තරම් ගැටුම් ඇති කරගන්නවා මගේ කනට ඇහිච්ච එකද. මේ කාටවත් නෑ කියන්න බෑ. මට ඒක හොඳට ඇහුණා කියනවා කියලා. මේ කොහෙවත් යන්නේ වටේ. ඒ නිසා අන්නේ තමන්ගේ විඥානය ඒ විඥාණයට සම්බන්ධ කරගෙන විඥානේ ඇලිලා ඒකත් එක්ක ඇලීම් සහ ගැටීම් ඇති කරගෙන මේ සංසාරයක් හදා ගන්නවා. එතකොට රූප එක්ක එහෙම හදා ගන්නවා තමන්ට ඕන එක හදා ගන්නවා. වේදනාවත් එක්ක තමන්ට ඕන එක හදා ගන්නවා. සංඥාවත් එක්ක තමන්ට ඕන එක හදා ගන්නවා. සංස්කාර වලින් තමන්ට ඒව හදා ගන්නවා. විඥානත් එක්ක හදා ගන්නවා. ඔන්න ඔහම උපාදාන ස්කන්ධ පංචකය එක බැඳුම් හදාගෙන මෙතනින් එහාටත් ගෙනියනවා සංසාරේ දිගින් දිගට මෙතෙක් ආවෙත් ඔහමයි. දැනට කරන්නෙත් ඒව නම් ඉස්සරහට යන්නෙත් එහෙමමයි. නිසා මේක හරියටම තේරුම් අරගෙන මම මේ වැඩේ ටිකින් ටික නවත්ත ගන්න ඕනේ කියලා මහන්සි අරගෙන හරියට මේ වෙන විදිය දැන් දන්නවා ක්‍රියාත්මක වෙන හිතේ දන්නවා. ඒ නිසා හොඳට සිත දිහා බලලා හරියට මේ වෙන ක්‍රියාවලිය දිහා බලලා මේකේ බේරුමක් කරගන්න වැඩ කරගෙන නොගියොත් මේ සංසාරේ ওই විදියටම යනවා. තව කොච්චර එහාට යනවද කියලා කාටවත් කියන්න බෑ. ඒක තමයි බුදුහාරු කිව්වේ නිවනට අනුව මේ සංසාරයට කෙලවරක් තියෙනවා. මුල් පැත්ත කෙලවරක් නැහැ. අවිද්‍යාවෙන් බැඳිලා තණ්හාවෙන් වෙලිලා හිටියොත් ඒ එහෙමයි මෙහෙම ආවේ ඉස්සරහට යන්නේ ඒ ආකාරය. තංකින් මඤ්ඤත බික්ඛවේ මහණෙනි ඔයගොල්ලෝ මොකද හිතන්නේ? රූපං නිච්ඡං වා අනිච්ඡං වා මේ රූපේ නිට්ටයද අනිත්‍යද? අනිච්ඡං බං අනිත්‍යයි ස්වාමී. යම් පඩා නිච්ඡං යම් පන අනිච්ඡං තං දුක්ඛං වා සුඛං වාති. දුක්ඛං ඔව්. යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද? දුක්ඛම් බන්ති. යම් පර අනිච්චං යමක් අනිත්‍යද දුක්ඛං දුකද විපරිණාම ධම්ම වෙනස් වෙනවද තත්පරයන් වෙනස් වෙනවද කල්ලන්නත සමනුපස්සිත. ඒක මෙන්න මේ විදිහට දකින්න සුදුසුද? ඒ තමයි මම මේක මගේ කියලා ඒසෝ හමස්මි මේ මමයි කියලා ඒසෝ මේ අත්තාති මේ මගේ ආත්මයයි කියලා එහෙම දකින්න සුදුසුද? නොහෙතම් බන්ති. වේදනා ওই විදිහට යනවා රූපය ගැනත් යනවා. ওই ටික එතන පෙජ්ජාලම විතරයි තියෙන්නේ නේ. ඔව්.
වේදනාවත් ගැන එහෙමයි සංඥාවත් ගැන බුදුහාමුදුරුවෝ අහනවා. සංඛාර සංස්කාර ගැනත් අහනවා. විඥාන විඥාන ගැනත් කියනවා. නිච්ඡං වා අනිච්ඡං. ඔව්. ওই විදිහට මේ උපාදානස්කන්ධ පංචකය ගැනව බුදුහාමුදුරුවෝ අහනවා. අනිත්‍යයි. තස්මාත් හේ භික්ඛවේ එවං පස්සං. ඔව්. මෙන්න මේ විදිහට මහණෙනි යම් කිසි කෙනෙක් මේ විදිහට දකිනවා නම් ඒ වපස්සම එහෙම එවං දකිනකොට පස්සං සුත්වා අරිසාවකෝ. ඔව් මෙන්න මේ විදිහට දකින ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. ඒ කියන්නේ දැන් ඔය අපි කියපු විදිහට රූපම් භික්ඛවේ නිච්ඡං වා අනිච්ඡං වා ඔකට උත්තර දුන්නානේ. ඔන්න ඔය විදිහට දකීමෙන් මොකද වෙන්නේ? එවං පස්සං භික්ඛවේ සුත්වා අරිසාවකෝ. භික්ඛවේ මහණෙනි එවං පස්සම් මෙන්න මේ විදිහට දකින සුතව ආර්ය ශ්‍රාවකයා මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. රූපස්මින්පි නිබ්බේ. ඔව් රූපය පිළිබඳවත් කලකිරීමක් ඇති කරගන්න. වේදනා අර යපි කලකිරනවා කියලා කියන්නේ නිර්වින්දනය. විඳින්න යන්නේ නැහැ. විඳින්න යන්නේ නැහැ. නිර්වින්දනය ඇති කරගන්නේ. නිර්වින්දනය ඇති කරගත්තම දැනෙන්නේ නැහනේ. සැපයක් දැනෙන්නේ නැහැ, දුකක් දැනෙන්නේ නැහැ, දෙකම දැනෙන්නේ නැහනේ. අන්න ඒ වගේ තත්වයක් ඇති කරගෙන අර ඇලෙන එකත් අහිං වෙනවා, ගැටෙන එකනුත් අහිං වෙනවා. ඊළඟට ඒකේ තියෙනවනේ අදුක්කම සුඛය කියලා මට්ටමක්. වේදනා. ඔය කියන එකනුත් අහිං වෙනවා. අන්න ඔය එකයි ඔය කියන්නේ. නිර්වේදයටපත් වෙනවා කියන්නේ අන්න ඒකයි. සංඥා යපි නිබ්බින්දතේ. සංඥාවෙත් නිර්වේදය ඇති කරගන්නවා. සංඛාරේසුපි නිබ්බින්දතේ. සංස්කාර පිළිබඳව නිර්වේදය ඇති කරගන්නවා. විඥානස්මින්පි නිබ්බින්දතේ. මේ විඥානය පිළිබඳව නිර්වේදය ඇති කරගන්නවා. නිබ්බින්දං විරජ්‍යතේ. අර නිර්වින්දනයට ආවට පස්සේ නොඇලීම ඉබේම එනවා. විරජ්‍යති. විරාගා විමුච්ඡති. එතකොට නොඇල්ම ඇති වුණොත් අනිවාර්යයෙන්ම කෙලෙසුන්ගෙන් මිදෙනවා. විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හොති. මිදුනොත් මිදුනා කියන ඥානෙ තමන්ට ඇති වෙනවා. හරියට අනුන්ට නෙමෙයි. තමන්ට. තමන්ට දැනෙනවා මට දැන් ඉස්සර වගේ නෙමෙයි ඉස්සර මේව දැක්කා මෙහෙමයි. මට එහෙම දැන් මේ එහෙම මේ මොකක්වත් මේ අපේ නිදසුරක් හැටියට කැම જાති කියමු. ඉස්සර නම් මේවා දැක්කම සමහරු කියන්නේ මේවා දැක්ක මේවට මං හරි පෙරේතයි කියලා කියන අය එනෝනේ. ඉස්සර නම් මෙහෙම හැබැයි දැන් නම් ඕන තරම් මේ තියෙනවා. මට එහෙම මේකක් නැහැ. ලැබුණොත් එහෙමයි නොලැබුණොත් එහෙමයි මේවට ඇදිලා මෙහෙම යන ගතියක් නැහැ කියලා ඔහම ඒක Tamanට දැනෙන එකක් ඒක. Tamanට දැනෙන එකක්. විශේෂ එහෙම ඕනම කෙනෙකුගේ ජීවිතේ එහෙම තියෙන්න පුළුවන් විශේෂ කැමැති කෑම වර්ග පළතුරු වර්ග වෙන්න පුළුවන් බීම වර්ග වෙන්න පුළුවන් මොනවා හරි. ඊටම රුචි ආධික පැත්තක් තියෙන්න පුළුවන් ඕනම කෙනෙක්ගේ. නමුත් මේ හරියට ඔබ තේරුම් අරගෙන මේ මට්ටමට අර ඇල්ම ගැටීම එරෝ මේ ඉවත් කරගත්තාම ඒවා තිබුණොත් ඒවට පවා රණ්ඩු කරන ගතිය ආයෙ මේව කන්න පුළුවන්ද මෙතන ඉන්න පුළුවන්ද ඔය ප්‍රශ්නේ එනවා. අරකදී එහෙම එකක් නැහැ. ඒවයි සේරම නොයල්ම ඇති වුණාට පස්සේ අනේ ලක්ෂණ මතුවෙනවා. හරි අපි කියමු. කීනා ಜಾති. අර මිදුණාට පස්සේ මොකද වෙන්නේ? කීනා ಜಾති. එයාට ඒ මිදුණා කියන දන්නවා. Tamanට ඒ දැනීම එනවා. දැනීම එනවත් එක ඥානෙම ඇති වෙනවා. ඥානෙම ඇති වුණාට පස්සේ එයා දැනගන්න කීනා ಜಾති. මං ಜಾතිශය කළා. උසිතම් බ්‍රහ්මචර්යං. මගේ බ්‍රහ්මචර්ය මම මෙන්න මේ සඳහායි බ්‍රහ්මචර්ය යෙදුනේ. මම බඹසර වැසලා ඉවරයි දැන්. කතං කරණීය. කරන්න තියෙන දේ මං කරලා අවසන්. නාපරං ඉත්තත්තායති. මේ රහත් බව පිණිස තව යමක් තව මෙන්න මේකත් කරන්න ඕනේ කියලා යමක් ඉතුරු වෙලා නැහැ මට කරන්න කියලා. ඊටාම හොඳින් මේක අවබෝධයක් ඇති කරගන්නවා. මෙතන සූත්‍රේ අවසාන වෙනවා. ඒ නිසා මේක ඊටාම ගැඹුරු සූත්‍රයක්. බොහොම නිමි හැසනසිල්ලේ මේක විචාර බුද්ධියෙන් යුක්තව හොඳට ශ්‍රවණය කරලා අවබෝධ කරගන්න හැටියට හැමදෙනාගේම මතක් කරනවා හැමෝටම තෙරුවන් සරණයි.